සිසිලනය. සිසිලනය කියලා කියන්නේ සිසිල් වීම. සිසිල් වීම කියලා කියන්නේ රත් වෙච්ච වස්තුවක් පරිසරයේ තියලා තියෙනකොට ඒකේ උෂ්ණත්වය අඩු වෙන එක. රත් වූ වස්තුවක් පරිසරයේ තියලා තියෙනකොට ඒ වස්තුවේ උෂ්ණත්වය අඩු වීම අපි කියනවා සිසිල් වීම. එහෙම නැත්නම් සිසිලනය කියලා. ඉතින් මෙතනදී අපි රත් වූ වස්තුවක් කියලා කියන්නේ කාමර උෂ්ණත්වයට වඩා නැත්නම් පරිසර උෂ්ණත්වයට වඩා උණුසුම් වස්තුවක්. අපි හිතමුකෝ වස්තුව විද්‍යාගාරය තුල තියලා තියෙන එකක් කියලා. ඒක විද්‍යාගාර උෂ්ණත්වයට වඩා උණුසුම් නම් අපි ඒ වස්තුවේ උෂ්ණත්වයේ විද්‍යාගාර උෂ්ණත්වයට වඩා වැඩි නම් අපි කියනවා ඒක උණුසුම් වස්තුවක් කියලා. නැත්නම් ඒක පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් සහිත වස්තුවක් නම් අපි ඒක උණුසුම් වස්තුවක් කියලා හඳුන්වනවා. එතකොට මේ උණුසුම් වස්තුවක් සිසිලනය වෙනවා. එහෙම නැත්නම් සිසිල් වෙනවා. ඒ කියන්නේ එවැනි වස්තුවක් පරිසරයේ තියලා තියෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. දැන් එහෙම පරිසරය තුල තියලා තියෙන වස්තුවක උෂ්ණත්වය අඩු වෙන්න නම් ඒ වස්තුවේ තියෙන අභ්‍යන්තර ශක්තිය තාප ශක්තිය හැටියට පරිසරයට හානි වෙන්න ඕන. මොකද වස්තුවේ තියෙන අභ්‍යන්තර ශක්තිය තමයි බාහිරට උෂ්ණත්වය හැටියට නිරූපණය වෙන්නේ. ඒ වස්තුවේ අභ්‍යන්තර ශක්තිය වැඩි නම් ඒ වස්තුවේ උෂ්ණත්වය වැඩි. එතකොට වස්තුවේ අභ්‍යන්තර ශක්තිය අඩුයි නම් වස්තුවේ උෂ්ණත්වය අඩුයි. එතකොට මේක මේ අභ්‍යන්තර ශක්තිය කියන එක වස්තුවක තියෙන අභ්‍යන්තර ශක්තිය කියන එක ඒ වස්තුවේම තියෙන ශක්තියට ගන්න සාපේක්ෂ මිනුමක්. එහෙම ගත්තාම තමයි ඒක ඇසුරෙන් අපිට උෂ්ණත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. එක වස්තුවක තියෙන අභ්‍යන්තර ශක්තිය සහ තවත් වස්තුවක තියෙන අභ්‍යන්තර ශක්තිය සංසන්දනය කරලා අපිට ඒ වස්තු දෙක පවතින උෂ්ණත්වය පිළිබඳ යම්කිසි අදහසක් ගන්න බෑ. ඒක හරියට අපි හිතමුකෝ මේක භාජනයක තියෙනවා ජලය. තවත් භාජනයක තියෙනවා ජලය. භාජන දෙකේම තියෙන්නේ ජලය. එතකොට එක භාජනයක තියෙනවා අපි හිතමුකෝ ලීටර 3ක්. තව අනිත් භාජනයේ තියෙනවා ලීටර 4ක්. එතකොට මේ භාජන දෙකේ තියෙන ජල පරිමාවන් සංසන්දනය කරලා ඒ භාජනවල කොපමණ උසකට ජලය පිරලා තියෙනවද කියලා අපිට නිගමනය කරන්න බැහැනේ. අදහසක් කියන්න බෑ. මොකද ඒ භාජනවල ධාරිතාවයන් එහෙම නැත්නම් ඒවායේ හරස්කඩ වර්ගඵලයන් අනුව තමයි කොච්චර උසකට පිරෙනවද කියන එක තීරණය වෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ අඩු භාජනයක් නම් ටිකක් වැඩි උසකට යම් ජල පරිමාවක් පිරෙනවා. එම පරිමාවම හරස්කඩ වර්ගඵලයේ වැඩි භාජනයකට දැම්මොත් එහෙම එතකොට ජලයේ පිරෙන උස අඩු වෙනවා. ඒ අනුව භාජන දෙකේ තියෙන ජල පරිමාණ සංසන්දනය කරලා ජලයේ පිරලා තියෙන උස ගැන අපිට අදහසක් කියන්න බෑනේ. ඒ වගේම තමයි උෂ්ණත්වය. තව දෙයක්. එක භාජනයක් අපි සලකනවා නම් භාජන දෙකක් නෙමෙයි එක භාජනයක්. ඒ භාජනයේට අපි දාන ජල පරිමාව අනුව ඒ භාජනයේ ජලයේ පිරෙන උස පිළිබඳව යම්කිසි අදහසක් අපිට කියන්න පුළුවන්.
ඒ භාජනයේට අඩුව ජල පරිමාවක් දැම්මොත් එහෙම අඩු උසකට පිරෙනවා. ඒ ජල භාජනයේට ජලය වැඩි පරිමාවක් දැම්මොත් එහෙම ජලය වැඩි උසකට පිරෙනවා. ඒතර අපි එක භාජනයක් සලකලා ඒ භාජනයට දාන පරිමාව අනුව ඒ භාජනයේ ජලයේ පිරෙන උස අපිට සංසන්දනය කරන්න පුළුවන්. දැන් ඒ වගේ තමයි මේ උෂ්ණත්වය ගත්තත් අභ්‍යන්තර ශක්තිය සහ උෂ්ණත්වය කියන දෙක ගත්තත් විවිධ වස්තු වල අඩංගු වෙන අභ්‍යන්තර ශක්ති ප්‍රමාණය සංසන්දනය කරලා ඒ වස්තු පවතින උෂ්ණත්ව මොනවද කියන එක අපිට කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ උෂ්ණත්ව සංසන්දනය කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි අපි එකම වස්තුවක් ගත්තොත් ඒ වස්තුවේ අභ්‍යන්තර ශක්තිය විවිධ අභ්‍යන්තර ශක්ති ප්‍රමාණ අඩංගු වෙනකොට ඒ වස්තුව පැවතිය හැකි උෂ්ණත්වය පිළිබඳව යම් අදහසක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. කියන්නේ වස්තුවේ වැඩි අභ්‍යන්තර ශක්තියක් අඩංගු වෙනවා නම් වස්තුව වැඩි උෂ්ණත්වයක පවතිනවා. වස්තුවේ අඩු අභ්‍යන්තර ශක්තියක් නම් අඩංගු වෙන්නේ වස්තුව පවතින්නේ අඩු උෂ්ණත්වයක. ඒ විදිහට අපිට උෂ්ණත්ව සංසන්දනය කරන්න පුළුවන්. එතකොට මේ වස්තුවේ පවතින අභ්‍යන්තර ශක්තිය බාහිරට ගියොත් පිට වුණොත් එහෙන් පිට වෙන්න පුළුවන් තාපයේ හැටියට. තාපයේ හැටියට තමයි වස්තුවේ තියෙන අභ්‍යන්තර ශක්තිය බාහිරට පිට වෙන්න පුළුවන්. ඒ වගේම බාහිරින් ශක්තිය අවශෝෂණය කරගෙන වස්තුව ඒ ශක්තිය අභ්‍යන්තර ශක්තිය හැටියට ගබඩා කරගන්නවා නම් ඒ අවශෝෂණය කරන ශක්තිය තාපය. අභ්‍යන්තර ශක්ති වෙනසක් ඇති කරන්න නම් වස්තුවකින් පිට කරන තාපය හෝ වස්තුවක් මගින් අවශෝෂණය කරන තාපය වස්තුවකින් පිට කරන ශක්තිය හෝ වස්තුව මගින් අවශෝෂණය කරන ශක්තිය තාපයේ වශයෙන් තමයි පිට කරන්න හෝ අවශෝෂණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තාපයේ වශයෙන් ශක්තිය පිට කළොත් හෝ අවශෝෂණය කළොත් තමයි මේ අභ්‍යන්තර ශක්ති වෙනසක් සිද්ධ වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ උණුසුම් වස්තුව ඔය උණුසුම් වස්තුවෙන් තාපය හැටියට අභ්‍යන්තර ශක්තිය පිට වුණොත් වස්තුවේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. එතකොට වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ වස්තුව සිසිල් වෙන්න නම් සිසිලණය වෙන්න නම් ඒ අභ්‍යන්තර ශක්තිය පිට වෙන්න ඕන. අපි කියනවා ඒක තාපය පිට වෙන්න ඕන. තාපය පිට වෙන්න ඕන. අපි ඒකට කියනවා තාපය හානි වෙනවා කියලා. වස්තුවක තාපය හානි වුණොත් ඒ වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ සිසිලණය වෙනවා. තාපය හානි වීමෙන් තමයි සිසිලණය වෙන්නේ. එතකොට මේ සිසිලණය පිළිබඳව කතා කරනකොට අපිට වස්තුවේ සිදුවන තාප හානිය පිළිබඳව කතා නොකර බෑ. තාප හානිය පිළිබඳව කතා කරන්නේ නැතුව සිසිලණයක් ගැන උෂ්ණත්වය අඩුවීමක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම වස්තුවකින් සිදුවන තාප හානිය පිළිබඳව අපි සාකච්ඡා කරනවා නම් තාපය හානි වෙන ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. වස්තුවක අඩංගු වෙන ශක්තිය තාපය හැටියට හානි වෙන ක්‍රම. වස්තුවක අඩංගු ශක්තිය තාපය හැටියට හානි වෙන ක්‍රම 3ක් අපි සාකච්ඡා කරනවා. සන්නයනය කියලා එක ක්‍රමයක්. ඊළඟට සංවහනය, තව ක්‍රමයක් තියෙනවා විකිරණය කියලා.
සන්නයනය, සංවහනය සහ විකිරණය. එතකොට මේ සන්නයනය කියලා කියන එක අපි දල වශයෙන් අදහසක් මෙතෙන්දී ගමු. මොකද තාප සන්නයනය පිළිබඳව වෙනම අපිට පාඩමක් තියෙනවා. යම්කිසි ද්‍රව්‍යයක නැත්නම් යම්කිසි පදාර්ථයක ඒ අණුවෙන් අණුවට නැත්නම් අංශුවෙන් අංශුවට තාපය ගමන් කරමින් ශක්තිය ගමන් කරමින් තාපය හානි වීමේ ක්‍රියාවලිය තමයි අපි සන්නයනය කියලා කියන්නේ. දැන් අපි හිතමුකෝ යම්කිසි උණුසුම් වස්තුවක් තවත් වස්තුවක් සමග ගැටිලා තියෙනවා කියලා. දැන් මේක අපිට මේ වගේ අවස්ථාවක් ගන්න පුළුවන්. ඔයාලට මෙහෙම දැන් ඔන්න ගෙදරදී මේ වගේ අවස්ථාවක් ඔන්න ගන්න පුළුවන්. අපි හිතමු මෙහෙම ගෙදර අම්මා හොද්ද හැඳි ගන්න වෙලාවක් හිතන්නකෝ. ඉතින් ඔයා ගිහිල්ලා බැලුවොත් එහෙම මෙහෙම හොද්ද අපි හිතමුකෝ මේකට දාලා තියෙන්නේ පිත්තල හැන්දක්. පිත්තල හැන්දක් දාලා හැඳි ගන්නවා කියලා හිතන්න. නැත්තම් මොකක් හරි ලෝහ හැන්දක්. ඔයා ගිහිල්ලා මේකෙ මිටෙන් අල්ලලා බලනවා. මිටෙන් අල්ලගෙන මේ වැඩේ කරනවා. හොද්ද හැඳි ගන්නවා. මේක උණුසුම්. ටික වෙලාවක් යනකොට මේ අතට රස්නේ දැනෙනවා. ඒතර අතට රස්නේ දැනෙන්නේ කොහොමද? අත දක්වාම තාපය ගලාගෙන ආව නිසා. මෙහෙම තාපය එනවා ගලාගෙන. ඒතර ඒ තාපය ගලාගෙන එන්නේ මේ හැන්ද දිගේ තමයි මේ තාපය ගලාගෙන එන්නේ. එතකොට හැන්ද සකස් වෙලා තියෙන මොනවා හෝ අංශු අණු වෙන්න පුළුවන් පරමාණු මොනවා හෝ අංශු මගින් තමයි මේ තාප ශක්තිය ගෙනියන්නේ. ඒකට දායක වෙනවා ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන දායක වෙනවා. මේ පිළිබඳව වැඩි දුර අපි සාකච්ඡා කරන්න පුළුවන් තාප සන්නයනය පිළිබඳ පාඩමේදී. ඒ නිසා මම මෙතෙන්දී මේ ගැන වැඩි දුර කතා කරන්න යන්නේ. මේ හැන්ද දිගේ තාපය ගලාගෙන ආවේ ඔය සන්නයනය කියන ක්‍රියාවලිය මගින්. ඊළඟට මම මේ සංවහනය කියන එකට යන්න කලින් විකිරණය කියන එක ගැන සාකච්ඡා කරන්න. දැන් ඔයාලට මේ විකිරණය කියන එකත් අත්දකලා ඇති. දැන් හිතන්නකෝ දැන් මෙතන මේ ලිප ගාවට ගියාම හරි එතෙන්ට ගියාම මේ උඳුන ගාවට ගියාම උඳුන ගාව ඉන්න ඔයාලට පැත්තක ඉන්නකොට මේ උණුසුම දැනෙනවා. උණුසුම දැනෙනවා. කොහොමද ඒ උණුසුම දැනෙන්නේ? ඒ උණුසුම දැනෙන්න හේතු වෙන ප්‍රධාන විදියක් තමයි උඳුනේ ඉඳලා විකිරණ විදියට තාපය ගමන් කිරීම. විකිරණ විදියට තාපය ගමන් කිරීමෙන් තමයි ඒ උණුසුම දැනෙන්නේ. අපි පැත්තක ඉන්නකොට ඒ උණුසුම් ස්ථානයක ඉඳලා අපි වෙතට අපි තුමු ගිනි මැලයක් තියෙනවා කියලා. ඒ ගිනි මැලේ රස්නේ අපිට පැත්තකට දැනෙනවා. ගිනි මැලේ පැත්තක තියෙද්දි අපි පැත්තක ඉන්නකොට අපිට ඒ ගිනි මැලේ රස්නේ දැනෙනවා. ඒක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම විකිරණය මගින්. තවත් අපිට මේකට උදාහරණයක් ගන්න පුළුවන්. සූර්යාගේ ඉඳලා පෘථිවියට තාපය ගලාගෙන එන්නේ විකිරණය මගින්. මොකද සූර්යයා සහ පෘථිවිය අතර රික්ත කලාපයක් තියෙනවනේ. ওই රික්ත කලාපය හරහා තාපයට එන්න පුළුවන් එකම එක ක්‍රමය තමයි විකිරණය. ඉතින් මේ විකිරණය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. තාප විකිරණ අපි කියනවා ඒ තාපයේ සංක්‍රමණය කරන විද්‍යුත් චුම්බක තරංග තමයි තාප විකිරණ කියලා කියන්නේ. ඒකට විකිරණය මගින් තාපය සන්නයනය කරන්න විකිරණය මගින් තාපය සංක්‍රමණය කරන්න පුළුවන්.
අපි මේ කතා කරන්නේ තාපයේ ගෙන යන ක්‍රම තුනක් පිළිබඳවනේ. ඉතින් විකිරණය පිළිබඳවත් මම මෙතෙන්දී වැඩිදුරට සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද මේ පදාර්ථය සහ විකිරණය කියන පාඩම යටතේ මේ විකිරණය ගැන වැඩිදුරටත් අපිට සාකච්ඡා කරන්න තියෙන නිසා. ප්‍රධාන වශයෙන්ම මෙතනදී මම ගන්නේ සංවහනය කියන එක. මොකද මේ විශේෂයෙන්ම මේ පරිසර උෂ්ණත්වයට වඩා තරමක් උණුසුම් වස්තුවක් සිසිලණය වෙනකොට ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන ක්‍රියාවලිය තමයි සංවහනය කියලා කියන්නේ. තාපහානිය වීම සඳහා සිසිලණය වීම සඳහා වස්තුවෙන් පරිසරයේ තාපය ගමන් කිරීමට නැත්නම් හානි වීම සඳහා මේ ක්‍රම තුනම වැදගත් වෙනවනේ. මේ ක්‍රම තුනටම ඒ හානිය සිද්ධ වෙනවා. නමුත් පරිසර උෂ්ණත්වයට වඩා තරමක් වැඩි උෂ්ණත්වයක පවතින වස්තුවක්. විශාල උෂ්ණත්වයක වුණොත් සෙල්සියස් 1000 ගානක උෂ්ණත්වයක් වුණොත් ඒක ලොකු උෂ්ණත්වයක් කියලා කියනවා. එහෙම නැති සෙල්සියස් 50ක් 60ක් 70ක් 80ක් වගේ එහෙම උෂ්ණත්වයක පවතින වස්තුවක් අපි කියනවා පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 30-40ක් වැඩි උෂ්ණත්වයක පවතින වස්තුවක්. වෙන තරමක් වැඩි උෂ්ණත්වයක පවතින වස්තුවකින් පරිසරයට තාපය හානි වෙනකොට ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මේ සංවහන ක්‍රියාවලිය. සන්නයනය කියන එක ඒ තරම් හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අපි වාතය තුල තියලා සිසිලණය වීමනේ මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. වාතය කියන්නේ හොඳ තාපසන්නයක ද්‍රව්‍යයක් නොවන නිසා සන්නයනය කියන එක ඒ තරම් ප්‍රබලව මේකට දායක වෙන්නේ නැහැ. ඊළඟට අර කුඩා උෂ්ණත්ව වෙනසක් පරිසර උෂ්ණත්වයට වඩා අංශක 30-40ක උෂ්ණත්ව වෙනසක් තියෙන වස්තුවක් නිසා අංශක 30-40කින් උෂ්ණත්වයේ වැඩි වස්තුවක් නිසා විකිරණ ක්‍රියාවලියත් වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. විකිරණ ක්‍රියාවලියත් බොහොම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් එimhe සූර්යයා වගේ අතිවිශාල උෂ්ණත්වයක තියෙන වස්තුවක්. අතිවිශාල කියන්නේ සෙල්සියස් අංශක 6000ක වගේ උෂ්ණත්වයක් තියෙන සූර්යයාගේ ප්‍රකාශ පෘෂ්ඨය. අපි හිතමුකෝ සෙල්සියස් අංශක 2-3000කවත් අඩුම තරමේ උෂ්ණත්වයක තියෙන වස්තුවක් වුණොත් එහෙම විකිරණ සෑහෙන ප්‍රමාණයක් පිට වෙනවා. නමුත් අර වගේ සෙල්සියස් අංශක 30-40ක ප්‍රමාණයකින් පරිසර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයේ වැඩි වස්තුවක් නම් ඒ තරම් ප්‍රබල වශයෙන් විකිරණ මගින් තාපය හානි වෙන්නේ නැහැ. ඒතර ප්‍රධානම විදිය තමයි මේ සංවහනය කියලා කියන්නේ. සංවහන ක්‍රියාවලියෙන් තමයි ප්‍රධාන වශයෙන් මේ පරිසර උෂ්ණත්වයට වඩා තරමක් වැඩි උෂ්ණත්වයක තියෙන වස්තුවක් නැත්නම් උණුසුම් වස්තුවක් මගින් පරිසරයට තාපය හානි වීම කියන ක්‍රියාවලිය කෙරෙහි බලපාන්නේ. ඒ අනුව තමයි සිසිලණය වෙන්නේ. ඉතින් අපි සංවහනය ගැන සාකච්ඡා කරමු. නැත්නම් අපි සංවහනය කියලා හඳුන්වන ක්‍රමය ඊටාත්ම වැදගත් වෙන ක්‍රමයක් උණුසුම් වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ක්‍රියාවලියදී. ඉතින් මේ සංවහන ක්‍රමයට වස්තුවකින් තාපය හානි වෙන්නේ ඒ උණුසුම් වස්තුව යම්කිසි මාධ්‍යයක් තුල තියලා තියෙනකොට. යම්කිසි මාධ්‍යයක් ඇතුලේ තියලා තියෙද්දි තමයි මේ සංවහන ක්‍රමයට වස්තුවකින් උණුසුම් වස්තුවකින් පරිසරයට තාපය හානි වෙන්න පුළුවන් වෙන්නේ. අපි උණුසුම් වස්තුව රික්තයක් තුල තියලා තිබ්බොත් සංවහන ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රික්තයක් තුලදී සංවහන ක්‍රමයක් ඇති වෙන්නේ නැහැ. මොකද සංවහනය කියන ක්‍රියාවලිය සිද්ධ වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. දැන් උණුසුම් වස්තුවක් මාධ්‍යයක් තුල තිබ්බහම ඝන සමහර වායුමය මාධ්‍යයක් අපි උණුසුම් වස්තුව වායුගෝලය තුල තියලා තියන්න පුළුවන්. විද්‍යාගාරය තුල නැත්නම් කාමරයක් තුල ඒ වගේ පරිසරයේ තියලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උණුසුම් වස්තුව අපි හිතමුකෝ ද්‍රවයක් ඇතුළත තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ
වාතය තුල තියෙනකොට හෝ ද්‍රවයක් තුල තියෙනකොට තමයි බොහෝ විට මේ සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් වාතය තුලදී හෝ ද්‍රවයක් තුලදී තමයි සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ සංවහන ක්‍රියාවලියේදී වෙන්නේ මේ විදිහට මේ පරිසරයේ තියලා තියෙන උණුසුම් වස්තුව මාධ්‍යයක් ඇතුළේනේ තියලා තියෙන්නේ. එතකොට මේ මාධ්‍යයේ තියෙන අංශු සමග ගැටුණහම නැත්තම් මේ මාධ්‍යයේ තියෙන අංශු උණුසුම් වස්තුව සමග ගැටුණහම උණුසුම් වස්තුවෙන් ඒ අංශු තාපය අවශෝෂණය කරගන්නවා. ඒ අංශු මේ වස්තුවෙන් තාපය ලබා ගන්නවා. එහෙම තාපය ලබාගත් අංශු වස්තුව අසලින් ඉවතට ගමන් කළොත් එතකොට මේ වස්තුවෙන් තාපය අරගෙන අංශු ඉවතට ගමන් කිරීම නිසා වස්තුවේ තියෙන මේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. නැත්නම් වස්තුවේ තාපය හානි වෙනවා. ඉතින් මේ ක්‍රියාවලියට තමයි අපි සංවහන ක්‍රියාවලිය කියලා කියන්නේ. සංවහන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ එතකොට මොකද්ද? උණුසුම් වස්තුවක් මාධ්‍යයක් තුල තියලා තියෙනකොට විශේෂයෙන්ම ද්‍රවයක් තුල හෝ වාතය තුල තියලා තියෙනකොට ඒ මාධ්‍යයේ අංශු මේ උණුසුම් වස්තුවෙන් තාපය අවශෝෂණය කරගෙන වස්තුව අසලින් ඉවතට ගමන් කිරීම නිසා වස්තුවේ තාපය හානි වීමේ ක්‍රියාවලිය තමයි සංවහන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් මේ උණුසුම් වස්තුවෙන් තාපය අවශෝෂණය කරගන්න මේ මාධ්‍යයේ අංශු වස්තුව සමග ගැටෙන නිසානේ වස්තුවෙන් අංශු තාපය අවශෝෂණය කරගන්නේ. එහෙම ගැටෙන මාධ්‍ය අංශු තාපය අවශෝෂණය කර ගැනීමෙන් පස්සේ වස්තුව අසලින් ඉවතට ගමන් කිරීම ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි මේ ස්වභාවික බලය යටතේ. බොහෝ විට ස්වභාවිකව පවතින බලය තමයි ප්‍රධාන වශයෙන්ම ගුරුත්වාකර්ෂණ බලය. ස්වභාවික බලය යටතේ අංශු වලට පුළුවන් ඒ උණුසුම් වස්තුව අසලින් ඉවතට යන්න. එහෙම නැත්නම් බාහිරින් බලයක් යොදලා ඒ තාපය අවශෝෂණය කරගත්ත මාධ්‍ය අංශු උණුසුම් වස්තුව අසලින් ඉවතට ගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රධාන ක්‍රම දෙක යටතේ තාපය අවශෝෂණය කරගත්ත අංශු උණුසුම් වස්තුව අසලින් ඉවතට ගෙන යන්න පුළුවන්. මොකද පළවෙනි ක්‍රමය? පළවෙනි ක්‍රමය තමයි ස්වභාවික බල යටතේ අංශු වස්තුව අසලින් ඉවතට ගෙන යන්න පුළුවන්. ස්වභාවික බලවලදී මම කිව්වා ගුරුත්වාකර්ෂණ බලය තමයි එතන ප්‍රධාන. ඊළඟට කෘත්‍රිමව ඇති කරන බාහිර බලයක් මගින් බාහිරින් යොදන බලයක් මගින් ඒ අංශු උණුසුම් වස්තුව අසලින් ඉවතට ගෙන යන්න පුළුවන්. එතකොට මේ ස්වභාවික බලය යටතේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් අපි කියනවා ඒ සංවහන ක්‍රියාවලිය ස්වභාවික සංවහනයක් කියලා. කෘත්‍රිමව සපේන බාහිර බලය යටතේ අංශු ඉවතට ගෙන යෑමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් අපි කියනවා සංවහන ක්‍රියාවලිය කෘත සංවහනයක් කියලා. ඉතින් අපි බලමු මේ සංවහන ක්‍රියාවලිය දෙක. ස්වභාවික සංවහනය සිද්ධ වෙන්නේ බොහෝ විට ගුරුත්වාකර්ෂණ බලය යටතේ. මම මේක ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම්කෝ. උණුසුම් ස්වභාවික සංවහනය. ස්වභාවික සංවහනය. ස්වභාවික සංවහනයේදී සිද්ධ වෙන්නේ අපි හිතමු උණුසුම් වස්තුව උණුසුම් වස්තුවෙන් තාපය අවශෝෂණය කරගත්තොත් වායු අණු දැන් මම ගන්නම්කෝ මේ වාතය තුල තියෙන උණුසුම් වස්තුවක්. එතකොට ඇත්තටම දැන් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නේ මේ වාතය තුල තියලා තියෙන උණුසුම් වස්තුවක සිසිලනය සම්බන්ධයෙන්.
එතකොට වාතය තුල තියලා තියෙන උණුසුම් වස්තුවක් වුණොත් එහෙම ඒ වස්තුව සමග ගැටෙනවා වායු අණු. වාතය ගැටෙනවා. ඒතර වාතය ගැටුනහම වස්තුව සමග වාතය තාපය අවශෝෂණය කරගන්න උණුසුම් වස්තුවෙන්. ඒ උණුසුම් වස්තුවෙන් තාපය අවශෝෂණය කරගත්ත වාතය ඝනත්වයේ අඩුවීම නිසා ඉහළට ගමන් කරනවා. එතකොට මේ තාපය අවශෝෂණය කරගත්ත වායුව අණුනේ මේ ඉහළට ගමන් කරන්නේ. එතකොට අර වස්තුවේ තියෙන තාප ශක්තියත් අරගෙන තමයි වායුව අණු යන්නේ. එතකොට වෙන්නේ මේ උණුසුම් වස්තුව අසල වාතයේ පීඩනය අඩු වෙනවා. වාතයේ පීඩනය අඩු වෙනකොට අවට වාතයේ පීඩනය ඊට වඩා වැඩි නිසා අවට වාතය මෙතෙන්ට තල්ලු වෙලා එනවා. ඉතින් අවට වාතයේ උණුසුම් වස්තුව විතර තල්ලු වෙලා ඇවිල්ලා නැවත උණුසුම් වස්තුව සමග ගැටෙනකොට ඒ වායු අණු උණුසුම් වස්තුවෙන් තාපය අවශෝෂණය කරගෙන ඝනත්වය අඩු වෙලා ඉහළට යනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. මේක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. මොකද මේ ඝනත්වයේ අඩු ඒවා ඉහළට යෑමත් ඝනත්වයේ වැඩි ඒවා පහළට යෑමත් සිද්ධ වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. ඉතින් මේ සංවහන ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ස්වභාවික සංවහන ක්‍රියාවලියක් විදියට. මේ සංවහනේ ස්වභාවික සංවහනය. ඊළඟට අපි සාකච්ඡා කරමු කෘත සංවහනය. කෘත සංවහනයේදී උණුසුම් වස්තුවේ තියෙන තාපය ඉවතට ගෙන යන්නේ. එහෙම නැත්නම් උණුසුම් වස්තුවේ තියෙන තාපය අවශෝෂණය කරගත්ත වායු අණු ඉවතට ගෙන යන්නේ බාහිර යොදන බලයක් මගින්. ඉතින් තාපය අවශෝෂණය කරගත්ත වායු අණු මෙහෙම වස්තුව අසල ගැවසෙනකොට අපිට පුළුවන් මේ බාහිර වාත ධාරාවක් ඇති කළා මෙහෙම. මේ වායු අණු ඉවතට චලනය වෙන්න සලස්සන්න. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ විදුලි පංකාවක් ක්‍රියාත්මක කළොත් සිද්ධ වෙන්නේ මේ දේ. විදුලි පංකාවක් ක්‍රියාත්මක කළොත් විදුලි පංකාවක් දැම්මොත් එහෙම ෆෑන් එකක් දැම්මොත් මේ දේ තමයි සිද්ධ වෙන්නේ. අර උණුසුම් වස්තුවේ අසල ඒ සමග ගැටිලා තාපය අවශෝෂණය කරගෙන ඒ අසල රැඳිලා තියෙන වායු අණු ටික මේ සුළං ධාරාව මගින් තල්ලු කරලා යවනවා. ඉතින් සුළං ධාරාව මගින් ඒ වායු අණු ටික තල්ලු කරලා යවනවා විතරක් නෙමෙයි. ඒ වස්තුව අසලට වෙනත් සිසිල් වායු අණු අරගෙන එනවා. ඒතර අරගෙන එන සිසිල් වායු අණු නැවතත් මේ උණුසුම් වස්තුවේ ගැටෙනවා. ගැටිලා අර විදිහටම තාපය අවශෝෂණය කරගෙන උණුසුම් වස්තුව අසලින් ඒවතට තල්ලු වෙලා යනවා. හැබැයි මේ නිකන් ගුරුත්වාකර්ෂණ බලයට තියෙන්නේ නෙමෙයි මෙතනදී තල්ලු වෙලා යන්නේ. මේ බාහිර යොදන බලයක් මගින්. ඒ නිසා මේ වගේ සංවහන තත්වයක් අපි හඳුන්වන්නේ කෘත සංවහන තත්වයක් කියලා. ගුරුත්වාකර්ෂණ බලය වගේ ස්වභාවික බලයට සිදුවෙන සංවහනයක් අපි හඳුන්වන්නේ ස්වභාවික සංවහනයක් කියලා. ඉතින් මෙතනදී මේ ආකාර දෙකටම උණුසුම් වස්තුවත් සිසිලණයට ලක් වෙන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ අපි ඉදිරියේදී මේ පාඩම සාකච්ඡා කරගෙන යන්නේ මෙන්න මේ කෘත සංවහනය කියන කාරණේ සමග. උණුසුම් වස්තුවකින් පරිසරයට තාපය හානි වීම පිළිබඳව නිව්ටන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා නියමයක්. අපි කියන එකට සිසිලන නියමය කියලා. නිව්ටන්ගේ සිසිලන නියමය. ඒතර නිව්ටන්ගේ සිසිලන නියමය ඉදිරිපත් කිරීමේදී වැදගත් වෙන්නේ මෙන්න මේ කෘත සංවහන තත්වය. හොඳයි නිව්ටන්ගේ සිසිලන නියමය. ලියන්න නිව්ටන්ගේ සිසිලන නියමය. අපි ඉස්සෙල්ලම ලියලා එමු. ඊට පස්සේ ඒක අපි සාකච්ඡා කරමු. අනවරත වාත ප්‍රවාහයක් තුල තබා ඇති උණුසුම් වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනෙකුත් භෞතික තත්ත්ව නියතව පවතින විට වස්තුවේ උෂ්ණත්වයත් පරිසර උෂ්ණත්වයත් අතර අතිරික්ත උෂ්ණත්වයට
අනුලෝමෝ සමානුපාතික වේ. මෙහෙම අනවරත වාත ප්‍රවාහයක් තුල නොකඩවා නොයනස්ව ගලන වාත ප්‍රවාහයක් තුල උණුසුම් වස්තුවක් තියලා තියෙනකොට මේ උණුසුම් වස්තුව මගින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපි ගමු dq බෙදීම dt කියලා. ඔන්නේ පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය මේ වස්තුව හා සම්බන්ධ අනෙකුත් භෞතික තත්ත්ව නියතව පවතිනකොට අනුලෝමව සමානුපාතිකයි කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වයත් පරිසර උෂ්ණත්වයත් අතර අතිරික්ත උෂ්ණත්වයට. ඉතින් වස්තුවේ උෂ්ණත්වයේ තීටා කියලා ගත්තොත් එහෙම පරිසර උෂ්ණත්වයේ තීටා නෝට් කියලා ගත්තොත් අතිරික්ත උෂ්ණත්වය කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර වෙනස. අපි ඒකට අතිරික්ත උෂ්ණත්වය කියනවා. සමහර විට අමතර උෂ්ණත්වය කියලා කියනවා. මේ උෂ්ණත්ව අන්තරයට තමයි අතිරික්ත උෂ්ණත්වය හරි අමතර උෂ්ණත්වය හරි කියලා කියන්නේ. ඒතොර නිව්ටන්ගේ සිසිලන නියමයට අනුව පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙන්නේ මේ අතිරික්ත උෂ්ණත්වය. කියන්නේ තීටා ඍණ තීටා නෝට්. එතකොට මේක වළංගු වෙන්නේ ඊතා විශාල උෂ්ණත්වාන්තර සඳහා නෙමෙයි. කුඩා උෂ්ණත්වාන්තර සඳහා තමයි මේක වළංගු වෙන්නේ. ඒකයි මම අර මුල ඉඳලම සාකච්ඡා කළේ. අපි මේ පාඩම කරගෙන යන්නේ සිසිලනය පිළිබඳව සාකච්ඡා කරන්නේ. විශාල උෂ්ණත්ව අන්තරය කියන්නේ පරිසර උෂ්ණත්වය සමග සංසන්දනය කරලා ගත්තාම වස්තුව ඊට විශාල උෂ්ණත්ව අගයක පවතින අවස්ථා සඳහා නෙමෙයි කියලා මේ සාකච්ඡා කරන්නේ. කුඩා උෂ්ණත්ව අන්තර සඳහා සාමාන්‍යයෙන් කියනවා සෙල්සියස් 30ක විතර නැත්නම් කෙල්වින් 30ක විතර උෂ්ණත්වාන්තරයක් සඳහා තමයි මේ නියමය මේ ආකාරයට වළංගු වෙන්නේ. අනවරත වාත ප්‍රවාහයක් තුල තියෙද්දි. එතකොට මේක තමයි මේ නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියන්නේ. ආයි පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙම පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනෙකුත් භෞතික තත්ත්ව නියතව පවතිනකොට වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර අතිරික්ත උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වෙනවා කියන එක තමයි කියන්නේ මෙන්න මේ සම්බන්ධතාවය. හැබැයි ඒක එහෙම වෙන්නේ අනවරත වාත ප්‍රවාහයක් තුල තියෙද්දි. තව කොන්දේසියක් තමයි කුඩා උෂ්ණත්ව අන්තරයකට තමයි මේක මේ ආකාරයට හරියන්නේ. නැත්නම් මේක සංශෝධන සහිතව තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒතර මේ විදිහට අපි මේ නියමයේ භාවිතා කරන්නේ කුඩා උෂ්ණත්ව අන්තරයක් සඳහා. හොඳයි අපි ගත්තොත් එහෙම දැන් මේ වස්තුව හා සම්බන්ධ අනෙකුත් තත්වයන් අනෙකුත් භෞතික තත්වයන් මොනවද? වස්තුවේ තියෙන පෘෂ්ඨ වර්ගඵලයක්. මේ පෘෂ්ඨය හරහා තමයි වස්තුවෙන් පරිසරයට තාපය හානි වෙන්නේ. වස්තුවේ තාපය පරිසරයට හානි වෙන්නේ වස්තුවේ පෘෂ්ඨය හරහා. එතකොට මේ තාපය හානි වීමේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය කෙරෙහි වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලයත් හේතු වෙනවා බලපානවා. ඒ නිසා තමයි අපි අනෙකුත් භෞතික තත්ත්ව නියතව තියෙද්දි කියලා කිව්වේ. එන පෘෂ්ඨ වර්ගඵලය වෙනස් නොවී තියෙද්දි පෘෂ්ඨ වර්ගඵලය වෙනස් නොකළොත් තමයි මේ නියමයෙන් කියවෙන විදිහට මේ කාරණේ ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඒකට පෘෂ්ඨ වර්ගඵලය කියන එක වැදගත් වෙන දෙයක්. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන දෙයක්. පෘෂ්ඨ වර්ගඵලය අඩු කළොත් එහෙම තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වස්තුවෙන් අඩු වෙනවා. වස්තුවෙන් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි කළොත් එහෙම වස්තුවෙන් පරිසරයට තාපය හානි වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඕනම නිදර්ශකයක එහෙමයි. දැන් සමහර විට මේ ළමයි දැකලත් ඇති ළමයි කරලත් ඇති මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔය අපි තේ බොනකොට භාවිතා කරනෝනේ මෙහෙම පීරිසිකෝප්ප කියලා කියන්නේ මොකද්ද? පීරිසියකුයි කෝප්පෙකුයි තියෙනවා මෙහෙම. ඉතින් පීරිසිකෝප්ප කියලා තමයි කියන්නේ. මේ වගේ. පීරිසියක් කියන්නේ පීරිසිය කොහමද? තැටියක් වගේ එකක් බොකුඩු.
ඒක උඩ තමයි කෝප්පේ තියලා තියෙන්නේ. ඉතින් අපි කියනවා පීරිසි කෝප්ප. ওই පීරිසි කෝප්පේ පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරනවා තේ බොන්න අපි. එහෙම තේ පිළිගැන්වීම සඳහා. ඒ වගේම තේ බොන්න බොහෝ විට ඔය වගේව භාවිතා කරනවා. විශේෂයෙන්ම අමුත්තෙකුට තේ පිළිගන්නනකොට මේ පීරිසි කෝප්ප භාවිතා කරනවානේ. එතකොට මේ පීරිසියෙන් වැඩ කීපයක් කරන්න පුළුවන්. එකක් තමයි මේ අර කෝප්පේ තියෙන තේක වහන්න පුළුවන්. එක අතකට ඒක නිමෙන එක වළක්ව ගන්න, නිමෙන එක අඩු කරන්න, නැත්නම් සිසිලනේ අඩු කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. වහලා උඩින් කෝප්පෙට උඩින් පීරිසිය තිබ්බොත් එහෙම ඔහම පීරිසිය තිබ්බොත් කෝප්පේ කට වැහෙන විදිහට පීරිසිය තිබ්බොත් එහෙම සිසිලනේ වීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම අර තේකට මොනවා හරි වැටෙන එක අපිරිසිදු වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට පීරිසිය මත කෝප්පේ තියලා තිබ්බහම තේක පිළිගන්නන්න ලේසියි. තේක පිළිගන්නන්න ලේසියි. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙන්නේ මේ කාරණා දෙකම නෙමෙයි. මේ පීරිසිය අපි පාවිච්චි කරනවා තේක නිමල බොන්න. සමහර අය මොකද කරන්නේ මේ තේ ටික දානවා පීරිසියට. තේ පීරිසියට දානවා. එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. අර කෝප්පේ තිබිච්ච තේ ටික පීරිසියට දානවා. ගොඩක් රස්නේ නම්. කෝප්පේ තියෙන තේ ටික ගොඩක් රස්නේ නම් ඒක පීරිසියට දානවා. පීරිසියට දාපුවාම අර තේ ටික පැතිරිලා යන වර්ගඵලය වැඩි වෙනවා. ඒ වගේම වාතයට නිරාවරණය වෙන තේ පෘෂ්ඨයේ වර්ගඵලයත් වැඩි වෙනවා. කෝප්පය ඇතුලේ තියෙද්දී වාතයට නිරාවරණය වෙන්නේ මෙන්න මේ වර්ගඵලය. ඒක කුඩා වර්ගඵලයක්. හැබැයි මේ ටික පීරිසියට දාපුවාම වාතයට වැඩි වර්ගඵලයක් නිරාවරණය වෙනවා. එතකොට වාතයට නිරාවරණය වෙන වර්ගඵලය වැඩි හින්දා මේ අවස්ථාවේදී වඩා ඉක්මනට සිසිලණය වෙනවා. වඩා ඉක්මනට සිසිලණය වෙනවා. පරිසරයට තාපය හානි වීම ශීඝ්‍ර වෙනවා මීට වඩා. එහෙනම් මෙතනදී මොකක්ද උනේ? පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණා. ඒ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීමෙන් අපිට පුළුවන් සිසිලණය ශීඝ්‍රතාවය වැඩි කරන්න. පරිසරයට තාපය හානි වෙන ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන්. පෘෂ්ඨ වර්ගඵලය අඩු කිරීමෙන් පරිසරයට තාපය හානි වෙන ශීඝ්‍රතාවය අඩු කරන්න පුළුවන්. එතකොට තව දෙයක් මේ කරනව නේද? මෙතනදී මේ වගේ තේ ටික පීරිසියට දාලා තවත් ඉක්මනට නිමා ගන්න ඕන නම් තවත් ඉක්මනට නිමා ගන්න ඕන නම් මෙහෙම පිඹා බොනවා. ළමයි සමහර විට මේ වැඩේ කරලා ඇති. තේකට පිඹා බොනවා. කියලා පිඹිනවා බොනවා. ඔහම පිඹිනවා බොනවා. තේකට පිඹා බොනවා. මොකද මේ පිඹිල්ලෙන් මොකද්ද කරන්නේ? වාත ධාරාවක් තේ පෘෂ්ඨයේ මත වැටෙන්න සලස්සන්නේ. වාත ධාරාවක් තමයි ඒ පිඹීමෙන් තේ පෘෂ්ඨයේ මත වැටෙන්න සලස්සන්නේ. එතකොට මේක කෘත සංවහන තත්වයටපත් වෙනවා. කෘත සංවහනය ඇති වෙනවා. තේකට පීරිසියට දාලා තියෙන තේකට පිඹීමේදී කෘත සංවහනය ඇති වෙන්නේ. එතකොට සිසිල් වීම වේගවත් වෙනවා. පරිසරයට තාපය හානි වීම වේගවත් වෙනවා. අපි කියන්නේ නිමෙනවා කියලා. ඒ නිමෙන එක ඉක්මන් වෙනවා. දැන් බලන්න මේ තේ එකක් වක් කරලා දුන්නාම ගමේ 100 කෙනෙකුට ඒ 100 තේ එක බොන්න පීරිසියට තේ ටික වක් කරගෙන තව ටිකක් ඉක්මනට නිමා ගන්න ඕන වුණාම කටින් පිඹලා තේ ටික බොනවා. එයා භෞතික විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. කෘත සංවහනය ගැන දන්නෙත් නැහැ. සිසිලණය ගැන දන්නෙත් නැහැ. හැබැයි නිමෙනවා කියන එක දන්නවා. නිමෙනවා කියන එක දන්නවා. නමුත් ඔය සිසිලණය කියලා එහෙම දන්නේ නැහැ. සිසිලණය පිළිබඳ නිව්ටන්ගේ නියමය දන්නෙත් නැහැ. ඒ වගේම මේ සිසිලණය වඩා ශීඝ්‍ර කරගන්න පරිසරයට තාපය හානි වීම වඩා ශීඝ්‍ර කරගන්න පුෂ්ඨ වර්ගඵලය වැඩි කරන්න ඕන කියලා කතාව දන්නෙත් නැහැ.
ඒ කතා එකක්වත් දන්නේ නැති වුණාට ක්‍රියාවෙන් දන්නවා. ක්‍රියාවෙන් දන්නවා මොකද්ද කරන්න ඕන කියලා දන්නවා. එතකොට මිනිස්සුන්ට සමහර වෙලාවට මේ කරන වැඩවල ඒ කරන දේ පැහැදිලි කරමින් කියන කතා මොනවා වුණත් ඒ වැඩේ කරන්න දන්නවනම් මිනිස්සුන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. ඉතින් ඔය ඒ කරන දේවල් සිදුවෙන දේවල් සංසිද්ධි පැහැදිලි කරමින් කියන කතා තමයි මේ විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවේ තියෙන එහෙම ගොඩනගපු સિદ્ધාන්තය පැහැදිලි කරන දේවල් මූලධර්ම. ඉතින් ඒව දන්නේ නැති වුණාට මිනිස්සු වැඩ කරගන්නවා. ඒ මූලධර්ම දැනගත්තේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ, මිනිස්සු වැඩ කරගන්නවා. මිනිස්සු වැඩ කරගත්තා. බර්නලි මූලධර්මයේ දන්නේ නැතුව පුළුවන්නේ අර ඔගොස්සට තටු දෙක දිග ඇරගෙන තටු සලන්නේ නැතුව පියාඹගෙන යන්න උඩින් මෙහෙම කරලා තටු සලන්නේ නැතුව කොහොමද යන්නේ? එතනදී මේ අවශ්‍ය කරන උඩුකුරු බලය ඇතිවීමට බර්නලි මූලධර්මය ගොඩක් උපයෝගී වෙනවා. ඉතින් වෘත චලිතය පිළිබඳව කිසිම අදහසක් නැති මිනිස්සු ওই වංගුවල බයිසිකල් පැදගෙන යන්නේ පුහුණුවෙන්. එතකොට මේ ශිල්පීය ක්‍රමය ප්‍රගුණ කිරීමෙන්, ශිල්ප ඥානය ප්‍රගුණ කිරීමෙන් ඒ දේවල් කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දේවල් කරන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ සංසිද්ධිය තේරුම් කරන්න අවශ්‍යම නැහැ. මේ සංසිද්ධි තේරුම් කරන එක කරන්නේ භෞතික විද්‍යාවේදී. විද්‍යාවෙන් කරන්නේ ස්වභාවික සංසිද්ධි හෝ මිනිසා විසින් කරන දේවල් පැහැදිලි කරන එක. පැහැදිලි නොකලා කියලා ප්‍රශ්නයක් නැහැ, වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඔය විද්‍යාවෙන් තොරව තාක්ෂණයක් අවශ්‍ය නම් ගොඩනගා ගන්න පුළුවන්. මිනිස්සු කොහොමදත් අතීතයේ තාක්ෂණය විවිධ දේවල් වලට ගොඩනගා ගත්තේ විද්‍යාවෙන් තොරව. හැබැයි ඉතින් විද්‍යාවේ කරන විදියට ඔය තොරතුරු ඕවා පැහැදිලි කිරීම යම්කිසි ආකාරයකට ලිඛිතව තියාගන්න එක, යම්කිසි ක්‍රමවේදයක් ගොඩනගා කරලා නගලා දැනුම් පද්ධතියක් හැටියට තියෙන එකත් හොඳයි. මොකද කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙම තියෙනකොට ඉතින් යම්කිසි දෙයක් සම්බන්ධයෙන්, ඒක කරන විදිය සම්බන්ධයෙන්, ඒක සිදුවෙන විදිය සම්බන්ධයෙන් දැනුමක් එකතු කරලා තියෙන එක හොඳයි. නමුත් සමහර දේවල් මිනිස්සු සවිඥානිකවම හිතලා තර්කානුකූලව හිතමින්ම කරන දේවල් නෙමෙයි. මිනිස්සු සමහර දේවල් කරනවා එහෙම තර්කානුකූලව හිතමින් සවිඥානිකව නොකලට මිනිස්සු ඒ දේවල් කරනවා සාර්ථකව. සමහර දේවල් කරනවා සාර්ථකව. ඒක ඊටාම වැදගත් අත් වශයෙන්ම. ඉතින් අන්න එහෙම කරන්න පුළුවන් හැකියාව තමයි අත් වශයෙන්ම සමහරට මිනිස්සුන්ගේ ඉහළම දියුණුව කියලා සමහර දාර්ශනිකයෝ කියලා තියෙනවා. මිනිසුන්ට ලබා ගන්න පුළුවන් මිනිසුන්ගේ මානවයෙකුට ගත හැකි ඉහළම තත්ත්වය. තර්කානුකූලව හිතා සවිඥානිකව දේවල් කරනවා වෙනුවට, එහෙම හැමතිස්සෙම හිතා සවිඥානිකව තර්කානුකූලවම කරනවා වෙනුවට ඔහුට එක සැරේම යම් දෙයක් කිරීම පිළිබඳව අදහස එනවා නම් ඒක තමයි මිනිස්සුෙකුට ලබා ගන්න පුළුවන් ඉහළම தත්ත්වය. ඒක සමහර දාර්ශනිකයෝ කියනවා ඒක තමයි මිනිස්සුෙකුට ලබා ගන්න පුළුවන් ඉහළම தත්ත්වය කියලා. ඉතින් අත් වශයෙන්ම අපි බැලුවොත් එහෙම හිතලා සමහර දේවල් තර්කානුකූලව හිතා සවිඥානිකව කරන්න ගියොත් එහෙම කරන්න බෑනේ. දැන් හිතන්නකෝ අපි වංගුවක බයිසිකලයක් පදිනකොට බයිසිකලේ යම් ප්‍රමාණයකට අපි ඇල කරන්න ඕන. ඒ ඇල කරන එක හිතා සවිඥානිකව තර්කානුකූලව මේ වංගුවේ අරේ මෙච්චරයි, ඒකට අනුරූපව මෙච්චර ඇල කරන්න ඕන කියා හිතලා කරන්න ගියොත් එහෙම කරන්න පුළුවන් වේද වැඩි? කරන්න බෑ. එහෙම හිතලා ගොඩනගපු સિદ્ધාන්තයක් පොත්වල තියෙනවා. ඒ පොතේ තියෙන સિદ્ધාන්ත ඔළුවේ තියාගෙන වැඩේ කරන්න බෑ. පුජ්‍යලයට ඒක නෙහිම මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. තමන්ගේ ඉන්ද්‍රිය සංවේදනය අනුව, තමන්ගේ තමන්ට දැනෙන දේ, පරිසරයේ දැනෙන දේ අනුව සහ තමන්ගේ මනසට එක නෙහිම එන සිතවිලි අනුව, දැනෙන දේ අනුව සහ හිතන දේ තමන්ට එක සැරේටම එන සිතවිලි අනුව
දේවල් කරන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක් සාර්ථකත්වයේ. එහෙම කරන දෙයක් තමයි වඩා නිවැරදිව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි. ඉතින් මේ කාරණේ මම කිව්වේ මේ මිනිස්සු මේ වගේ මේක විතරක් නෙමෙයි විවිධ දේවල් ඔය විද්‍යාවෙන් තොරව විද්‍යාත්මක දැනුමෙන් තොරව සාර්ථකව කරනවා විවිධ දේවල්. විවිධ දේවල් අත්හදා බැලීම තුළ සමහර අයට එක නෙහිම හිතට එනවා මේක කරන්න හොඳ වැඩේ හොඳ විදිය මේකයි කියලා. ඉතින් ඒක ගැන අවධානය යොමු කරන්න තමයි මේ කතාව කිව්වේ. කොහොමත් වර්ගඵලය සිසිලනය කෙරෙහි වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධකයක්. ඒ විතරක් නෙමෙයි වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය. වස්තුවේ පෘෂ්ඨ ස්වභාවයත් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධකයක්. එතකොට මම දැන් ගන්නම්කෝ නිව්ටන්ගේ සිසිලන නියමයේ ඇසුරෙන් අපි ලබාගත් සම්බන්ධතාවය තමයි පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය dq/dt කියන එක අනුලෝම සමානුපාතිකයි θ ඍණ θ නෝට් කියන එක. ඒ කියන්නේ වස්තුවේ උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර අතිරික්ත උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියන එක. එතකොට වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A නම් ඒ වගේම වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය මත රඳාපවතින නියතයක් විදිහට අපි ගත්තොත් K මේ පද දෙකත් අඩංගු කරලා මේ සාධක දෙකත් එකතු කරගෙන අපිට ලියන්න පුළුවන් dq/dt සමානයි Ka වාරයක් θ ඍණ θ නෝට් කියලා. වස්තුව මගින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සඳහා අපිට ප්‍රකාශනයක් නිව්ටන්ගේ සිසිලන නියමය ඇසුරෙන් මේ විදිහට ගොඩනගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම අපිට අපි හිතමුකෝ දැන් වස්තුවේ උෂ්ණත්වය යම් කාලයක් ඇතුළත සිම්පල් T කාලයක් කියලා හිතන්නකෝ. යම් කාලයක් ඇතුළත යම් ප්‍රමාණයකින් පහළ බැස්ස කියලා. එතකොට වස්තුවේ උෂ්ණත්වය එහෙම යම් ප්‍රමාණයකින් පහළ බහිනකොට ඒකෙන් හානි වෙන තාප ප්‍රමාණය සඳහා ප්‍රකාශනයක් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියලා. ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියලා අපිට ලියන්න පුළුවන්. අපි මේක කලින් අර විශිෂ්ට තාපධාරිතාවය සුරෙන් සහ ස්කන්ධය සුරෙන් ගොඩනගාගත්ත සම්බන්ධතාවයේ වස්තුවේ ස්කන්ධය සිම්පල් m ඒ වගේම වස්තුව හදලා තියෙන ද්‍රව්‍ය විශිෂ්ට තාපධාරිතාවයේ c නම් වස්තුවේ උෂ්ණත්වයේ ඩෙල්ටා θ ප්‍රමාණයකින් පහළ බහිනකොට වස්තුව මගින් පරිසරයට හානි වෙන තාප ප්‍රමාණය අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමාන mc ඩෙල්ටා θ කියලා. ඉතින් මේකෙන් මේ තාපයේ හානි වෙන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. dq/dt සමානයි mc dθ/dt කියලා. dq/dt කියලා කියන්නේ පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. mc dθ/dt කියන්නේ උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ සිසිලන ශීඝ්‍රතාවය. එතකොට මම දැන් මෙන්න මේ සම්බන්ධතා දෙක පාවිච්චි කරන්නම්. මේක එක මේක දෙක. ඒ පළවෙනි සහ දෙවෙනි සම්බන්ධතා ඇසුරින් එක සහ දෙකෙන් ලියන්න පුළුවන් mc dθ/dt සමානයි Ka θ ඍණ θ නෝට් කියලා. මේකෙන් මම dθ/dt යුක්ත කළොත් එහෙම dθ/dt සමානයි Ka බෙදීම mc θ ඍණ θ නෝට්. එතකොට මේක මේ dθ/dt කියලා කියන්නේ උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාවය. සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකට. උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාවය. K කියන්නේ වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතින නියතයක්. A කියලා කියන්නේ වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. සිම්පල් M කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය. C කියන්නේ වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය. ඉතින් මෙන්න මේ සියලුම පද යම්කිසි වස්තුවක් සම්බන්ධයෙන් නියත. වෙනස් වෙනේව නෙමෙයි යම්කිසි වස්තුවක් සම්බන්ධයෙන්. එතකොට මේ පද සියල්ල නියත විදියට ගත්තහම මේ සිසිලන ශීඝ්‍රතාවය සමාන වෙනවා අතිරික්ත සමානුපාතික වෙනවා අතිරික්ත උෂ්ණත්වයට.
සිසිලන ශීඝ්‍රතාවය එහෙම නැත්නම් වස්තුවේ උෂ්ණත්වයේ පහළ බහින ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතික වෙනවා වස්තුවත් පරිසර උෂ්ණත්වයත් අතර අතිරික්ත උෂ්ණත්වයට මේ කියන ප්‍රතිඵලය අපිට නිව්ටන්ගේ සිසිලන නියමය ඇසුරෙන් ගොඩනගාගත්ත සමීකරණයත් ඒ වගේම ඩෙල්ටා Q සමාන mc ඩෙල්ටා තීටා කියන සමීකරණයත් භාවිතා කරලා ලබා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් දැන් නිව්ටන්ගේ සිසිලන නියමයේ ඇසුරෙන් ගොඩනගාගත්ත සමීකරණයක් තියෙනවා. ඒ වගේම මේ සිසිලන ශීඝ්‍රතාවය සඳහා අපි සම්බන්ධතාවයක් ලබා ගත්තා. මෙන්න මේ සම්බන්ධතා භාවිතා කරලා ගැටලු විසඳන්න පුළුවන්. අපි බලමු එහෙම ගැටලු කීපයක් විසඳන්න. ගැටලු විසඳීමේදී මේ පිළිබඳව තවත් හොඳට අවබෝධය ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු මේ ගාන හදන්න. වස්තුවක් සෙල්සියස් 100 උෂ්ණත්වයකට රත් කර සිසිල් වීමට ඉඩ හරින ලදී. කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 30ද සෙල්සියස් 100 දී වස්තුවේ සිසිලන ශීඝ්‍රතාවය මිනිත්තුවට සෙල්සියස් 4ද වේ. සෙල්සියස් 65 දී සිසිලන ශීඝ්‍රතාවය සොයන්න. වස්තුවක් සෙල්සියස් 100ට රත් කරලා සිසිල් වීමට ඉඩ හැරියා. මේ සෙල්සියස් 100 කියන උෂ්ණත්වයේදී වස්තුවේ සිසිලන ශීඝ්‍රතාවය කියන්නේ මේ d θ යට dt කියන එක 4යි සෙල්සියස් මිනිත්තුවට සෙල්සියස් 4යි සෙල්සියස් 100 දී අපි ගහන්නේ සෙල්සියස් 65 දී සිසිලන ශීඝ්‍රතාවය කොච්චරද කියලා. කාමර උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් 30යි කියලා. ඉතින් මම අපි අර ලබාගත් ප්‍රතිඵලය ගන්නම්. d θ යට dt සමානුපාතිකයි theta ඍණ theta not. ඒ කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාවය නැත්නම් සිසිලන ශීඝ්‍රතාවය අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියන සම්බන්ධතාවය. ඉතින් සෙල්සියස් 100 දී මේ d θ යට dt කියන එක එන්නේ 4යි. ඒක අපිට දීලා තියෙනවා 4යි කියලා. සමානුපාතිකයි. සෙල්සියස් 100 වෙනකොට ඒ උෂ්ණත්ව අන්තරය වස්තුවේ උෂ්ණත්වයේ 100යි පරිසර උෂ්ණත්වයේ 30යි. එතකොට 100 ඍණ 30යි. මේක අපිට ගන්න පුළුවන් තව ටිකක් සුළු කරලා 4 සමානුපාතිකයි 100න් 30ක් අඩු කරපුවම 70යි. මම මේක පළවෙනි සම්බන්ධතාවයේ හැටියට ගන්නවා. එතකොට සෙල්සියස් 65යි සෙල්සියස් හිදී සිසිලන ශීඝ්‍රතාවය තමයි හොයන්න ඕන. මම මේක R කියලා ගන්නම්. ඒක සමානුපාතිකයි උෂ්ණත්ව අන්තරය වෙන්නේ සෙල්සියස් 65යි වස්තුවේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයේ 30යි. එමනම් එකෙන් අපිට ලැබෙනවා R සමානුපාතිකයි 65 ඍණ 30 කියන්නේ 35යි. 35යි. මේක දෙවෙනි සම්බන්ධය. දැන් මෙන්න මේ සම්බන්ධතාවයන් දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් R හොයන්න. ඒ කියන්නේ 65යි සෙල්සියස් වලදී සිසිලන ශීඝ්‍රතාවය. මම මෙහෙම කරන්නකෝ. 2 බෙදීම 1 කියලා ගන්නවා. දෙකේ වම් පැත්තේ තියෙන්නේ R, එකේ වම් පැත්තේ තියෙන්නේ 4. ඒතර R බෙදීම 4 සමානයි. මෙහෙම මේ ප්‍රකාශන බෙදනකොට අර සමානුපාතික ලකුණ වෙනුවට සමාන ලකුණක් එනවා. දෙවෙනි එකේ 35යි තියෙන්නේ දකුණු පැත්තේ, පළවෙනි එකේ දකුණු පැත්තේ 70 තියෙන්නේ. එතකොට මං 35ට 35 එකයි 70ට 2යි කියලා එතන බෙදන ගමන්ම මේ 4 ගෙන යනනම් අනිත් පැත්තට. එතකොට 1 බෙදීම 2 ගුණ කිරීම 4 කියලා ලැබෙනවා. 2යි මිනිත්තුවට සෙල්සියස් අංශක 2යි. එහෙනම් සෙල්සියස් 65 උෂ්ණත්වයේදී සිසිලන ශීඝ්‍රතාවය 2යි කියලා අපිට උත්තරය ලැබෙනවා. හොඳයි. ඊළඟ ගාන. ලෝහ ගෝලයක් වාතයේ සිසිල් වීමට ඉඩ හැරිය විට එහි උෂ්ණත්වයේ පළමු මිනිත්තු 10 ඇතුළත සෙල්සියස් 55 සිට 45 දක්වාද ඊළඟ මිනිත්තු 10 ඇතුළත 45 සිට 39 දක්වාද අඩු විය.
මීළඟ මිනිත්තු 10ක කාලයේ අවසානයේදී ගෝලයේ උෂ්ණත්වය සොයන්න. ලෝහ ගෝලයක්. උණුසුම් ලෝහ ගෝලයක් මේ වගේ වාතයේ සිසිල් වෙන්න සකස් කරනවා. එහෙම වාතයේ සිසිල් වීමට ඉඩ හැරියාම ඒකේ උෂ්ණත්වය මුලදී සෙල්සියස් 55 ඉඳලා සෙල්සියස් 55 ඉඳලා සෙල්සියස් 45 වෙන්න මිනිත්තු 10ක කාලයක් ගත වෙනවා. ඊළඟට 45 ඉඳලා 39 වෙන්න තවත් මිනිත්තු 10ක කාලයක් ගත වෙනවා. දැන් අහන්නේ ඊළඟ මිනිත්තු 10ක කාලය තුල කොපමණ උෂ්ණත්වයකටද පත් වෙන්නේ කියලා. මම ගන්නම් ඊළඟ මිනිත්තු 10ක කාලය තුල තීට උෂ්ණත්වයට පත් වෙනවා කියලා. හරි. පරිසර උෂ්ණත්වය තීට නෝට්. පරිසර උෂ්ණත්වය තීට නෝට්. එතකොට 55 ඉඳලා 45ට මිනිත්තු 10ක් තුලදීපත් වෙනවා. 45 ඉඳලා 39ට යන මිනිත්තු 10ක් යනවා. අනිත් පැත්තට ගියොත් එහෙනම් පළවෙනි මිනිත්තු 10 ඇතුළත 55 ඉඳලා 45ට 10කින් අඩු වෙන උෂ්ණත්වය. ඊළඟ මිනිත්තු 10 ඇතුළත 45 ඉඳලා 39 දක්වා සෙල්සියස් 6කින් පමණයි අඩු වෙන්නේ. ඊළඟ මිනිත්තු 10 ඇතුළත 39 ඉඳලා 30 දක්වා අඩු වෙනවා. තීට කියන උෂ්ණත්වය තමයි හොයන්න තියෙන්නේ. අපි ගමු කාමර උෂ්ණත්වයේ තීට නෝට් කියලා. එතකොට අපි මේකට යොදාගන්නේ නිව්ටන්ගේ සිසිලන නියමයේ ඇසුරෙන් ගොඩනගාගත්ත d තීටා බෙදීම dt සමානුපාතිකයි තීටා ඍණ තීට නෝට් කියන සම්බන්ධතාවය. ඉතින් පළවෙනි මිනිත්තු 10 ඇතුළත උෂ්ණත්වය 55 ඉඳලා 45 දක්වා අඩු වෙනකොට සෙල්සියස් 10කින් උෂ්ණත්වය අඩු වෙනවා. ඔන්න උෂ්ණත්ව වෙනස. ඒකට ගත වෙන කාලය මිනිත්තු 10 නිසා 10න් බෙදුවහම සිසිලන ශීඝ්‍රතාවය මධ්‍යන සිසිලන ශීඝ්‍රතාවය ලැබෙනවා. ඇත්තටම මිනිත්තු 10 තුලදීම එකම උෂ්ණත්වයක නෙමෙයිනේ මේ ගෝලයේ පවතින්නේ. 55 ඉඳලා 45 දක්වා උෂ්ණත්වය අඩු වෙමින් තමයි පවතින්නේ. ඔය 45 සහ 55 අතර උෂ්ණත්වයක තමයි මොකක් හෝ උෂ්ණත්වාගයක තමයි ඒක යම් මොහොතක පවතින්නේ. එනිසා අපිට ඒ සිසිලන ශීඝ්‍රතාවයේ මේ විදිහට අපි හොයාගත්තොත් එහෙම අපිට ඒ ලැබෙන්නේ අත් වශයෙන්ම 55යි 45යි අතරදී වස්තුවේ මධ්‍යන සිසිලන ශීඝ්‍රතාවය. ඒක මධ්‍යන සිසිලන ශීඝ්‍රතාවය. ඒ නිසා මෙතන තීටට ආදේශ කරන්න ඕන වස්තුව පවතින මධ්‍යන උෂ්ණත්වය. ඉතින් ඒක අපිට 55යි 45යි එකතු කරලා දෙකෙන් බෙදලා හොයන්න පුළුවන්. 55 සිට 45 දක්වා උෂ්ණත්වය අඩු වෙනකොට වස්තුව පවතින මධ්‍යන උෂ්ණත්වය හොයන්න 55යි 45යි එකතු කරන්න 100යි 100 දෙකෙන් බෙදන්න 50යි. අඩු කිරීම තීට නෝට්. ඉතින් මෙතන අපිට ලැබෙන්නේ 1 සමානුපාතිකයි 50 ඍණ තීට නෝට් කියලා. පළවෙනි සමීකරණය සම්බන්ධතාවයත් වශයෙන් සමීකරණයක් නෙවෙයිනේ. ඊළඟ මිනිත්තු 10 ඇතුළත උෂ්ණත්වය 45 ඉඳලා 39 දක්වා තමයි අඩු වෙන්නේ. 6කින් අඩු වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 6කින් අඩු වීම සඳහා ගත වෙන කාලය මිනිත්තු 10 නිසා අපිට සිසිලන ශීඝ්‍රතාවය හොයන්න ඒ 6 බෙදන්න 10න්. එතකොට 0.6. 0.6 සමානුපාතිකයි අතිරික්ත උෂ්ණත්වයට. මෙතෙන්දිත් අතිරික්ත උෂ්ණත්වය හොයනකොට අපි ගන්නේ වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වයයි අතර වෙනසින් අතිරික්ත උෂ්ණත්වය හොයන්නේ. නමුත් මෙතන වස්තුවේ උෂ්ණත්වයේ හැටියට අපිට ගන්න නිශ්චිත උෂ්ණත්වයක් නැහැ. මොකද වස්තුවේ උෂ්ණත්වය 45 සිට 39 දක්වාම
අඩු වීගෙන යනවා. එහෙනම් මධ්‍යම උෂ්ණත්වයේ ගමු 45 39 අතර මධ්‍යම උෂ්ණත්වයේ ගමු අතිරික්ත වස්තුවේ උෂ්ණත්වයේ හැටියට. එතකොට 45 39 අතර මධ්‍යම උෂ්ණත්වයේ ගන්න මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. ඔය දෙක එකතු කරපුවම 84යි. දෙකෙන් බෙදුවම 42යි. ඊළඟට 39 සිට තීටා දක්වා උෂ්ණත්වය අඩු වෙන්නත් මිනිත්තු 10ක කාලයක් ගත වෙනවා. ඒ උෂ්ණත්ව එතකොට සිසිලන ශීඝ්‍රතාවය හොයන්න අපිට පුළුවන් 39 තීටා අඩු කරලා 10න් බෙදන්න. 39 අඩු කිරීම තීටා බෙදීම 10 ඔය විදිහට අපිට ලැබෙනවා සිසිලන ශීඝ්‍රතාවය. වස්තුවේ මධ්‍යම උෂ්ණත්වයේ මේ කාලය තුල 39යි තීටා එකතු කරලා දෙකෙන් බෙදන්න. 39 ධන තීටා බෙදීම 2 අඩු කිරීම තීටා නෝට් පරිසර උෂ්ණත්වය. මේක තුන්වෙනි සම්බන්ධතාවයේ හැටියට අපිට ගන්න පුළුවන්. දැන් අපිට 1යි 2යි පාවිච්චි කරලා තීටා නෝට් හොයාගන්න පුළුවන්. එහෙම තීටා නෝට් හොයාගත්තාම අපිට ඒක තුන්වෙනි එකට ආදේශ කළොත් එහෙම තුන්වෙනි සම්බන්ධතාවයේ තීටා විතරයි නොදන්න පදයකට ඉතුරු වෙන්නේ. එතකොට ඒකයි තව මේ 1 හෝ 2 හෝ සම්බන්ධතාවය දෙකෙන් එකක් භාවිතා කරලා අපිට තීටා හොයන්න පුළුවන්. මම මෙහෙම කරන්නම් මුලින්ම. 2 බෙදනවා 1කින්. 2 එකෙන් බෙදපුවම 2 වම් පැත්තේ 0.6 1 වම් පැත්තේ 1 සමානයි. 2 දකුණු පැත්තේ තියෙන 42 ඍණ තීටා නෝට් පළවෙනි එකේ 50 ඍණ තීටා නෝට් කියලා තියෙනවා. ඉතින් මේකෙන් අපි තීටා නෝට් හොයමු. හරස් ගුණිතය දාන්න. 42 ඍණ තීටා නෝට් ගුණ කිරීම 1. 42 ඍණ තීටා නෝට්මයි 50 ඍණ තීටා නෝට් ගුණ කිරීම 0.6. ඒතර 0.6න් 50 ගුණ කරපුවම 30යි. ඊළඟට 0.6න් ඍණ තීටා නෝට් ගුණ කරපුවම ඍණ 0.6යි තීටා නෝට්. ඉතින් මම මේ තීටා නෝට් මේ පැත්තට ගෙනියන්නම් 30 මේ පැත්තට ගේන්නම්. ඒතර 42 30 මේ පැත්තට ගෙනාපුවම ඍණ 30යි. ඊළඟට ඍණ 0.6යි තීටා නෝට්. ඍණ තීටා නෝට් ගෙනියන්න මේ පැත්තට ධන තීටා නෝට් එනවා. 42කින් 32ක් අඩු කරපුවාම 42කින් 30ක් අඩු කරපුවාම 12යි. එකෙන් 0.6ක් අඩු කරන්න 0.4යි. එහෙනම් 0.4යි තීටා නෝට් සමානයි 12යි කියලා ලැබෙන්නේ. තීටා නෝට් සමානයි 12 බෙදීම 0.4 මේක 120 බෙදීම 4 කියලා ලියන්න පුළුවන් 30යි. එහෙනම් අපිට ලැබෙනවා පරිසර උෂ්ණත්වය සෙල්සියස් 30යි කියලා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් 30යි කියලා ලැබෙනවා. අපි ඒ කියන්නේ තීටා නෝට් කියන එක 30යි කියලා ලැබෙනවා. දැන් අපිට පුළුවන් මේ පළවෙනි සම්බන්ධයේ සහ තුන්වෙනි එක පාවිච්චි කරලා තීටා හොයන්න. තීටා නෝට් දන්න නිසා මම මෙහෙම කරන්නම් තුන්වෙනි සම්බන්ධතාවය එකෙන් බෙදන්න. 3 බෙදනවා එකෙන්. 3 බෙදීම 1. ඒ තුන්වෙනි එකේ වම් පැත්තේ තියෙන්නේ 39 ඍණ තීටා. බෙදීම 10. එක බෙදන්න පළවෙනි එකේ වම් පැත්තේ තියෙන 1 එකෙන්. තුන්වෙනි එකේ දකුණු පැත්තේ තියෙනවා 39 ධන තීටා බෙදීම 2 ඍණ තීටා නෝට් වෙනවන මම 30 ආදේශ කරන්නම්. මේක බෙදන්න ඕන. පළවෙනි එකේ දකුණු පැත්ත 50 ඍණ තීටා නෝට් කියන්නේ 30යි. දැන් 39 ඍණ තීටා බෙදීම 10 එකෙන් බෙදුවම මෙතන වෙනසක් වෙන්නේ නැහැ. 39 ධන තීටා බෙදීම 2 අඩු කිරීම 30 බෙදීම මෙතන 50න් 30ක් අඩු කරපුවම 20යි. මෙහෙම 10න් බෙදන්න පුළුවන් 2යි. මේ දෙකෙන් මම හරස් ගුණිතේ දාන්නම්. ওই විදිහට දෙකෙන් හරස් ගුණිතේ දානකොට 2 ගුණ කිරීම 39 ඍණ තීටා දෙවරක් 39 78යි. ඍණ තීටා දෙකෙන් ගුණ කරපුවම 2යි තීටා ඍණ 2යි තීටා. මෙතන 39 ධන තීටා බෙදීම 2 ඍණ 30.
දැන් මුළු සමීකරණයම මම දෙකෙන් ගුණ කරන්නම්. 78 දෙකෙන් ගුණ කරපුවාම 156යි. ඍණ 2යි තීට දෙකෙන් ගුණ කරපුවාම ඍණ 4යි තීට. මෙතන දෙකෙන් ගුණ කරනකොට 39 ධන තීට කියලා එනවා. මෙතන දෙකෙන් ගුණ කළොත් ඍණ 60යි. ඍණ 60 මේ පැත්තට ගේන්න 39ත් මේ පැත්තට ගේන්න. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම 39යි ඍණ 60යි එකතු කරපුවාම ඍණ 21යි. ඒ ඍණ 21 මම ගේන්න මේ පැත්තට. 156 ධන 21 වෙනවා. මේ පැත්තේ ධන තීට තියෙනවා. ඍණ 4යි තීට ගෙනිච්චාම ධන 4යි තීට වෙනවා. දැන් 156යි 21යි එකතු කරනකොට 6යි 1යි 7යි 2යි 5යි 7යි 177යි කියලා එනවා. මේ පැත්තේ තීට එකතු කිරීම 4යි තීට කියන්නේ 5යි තීට. දැන් එහෙමනම් තීට සමානයි 177 බෙදීම 5 කියලා ලැබෙනවා. 177 බෙදීම 5 කියන එකෙන් අපිට තීට සඳහා අගය ලැබෙනවා. එතකොට අපි බෙදමු මේ 177 පහෙන් 177 බෙදීම 5 35.4යි. එවනම් ඊළඟ මිනිත්තු 10 ඇතුළත එහෙම නැත්නම් ඊළඟ මිනිත්තු 10කට පස්සේ තවත් මිනිත්තු 10කට පස්සේ මේ ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් 35.4 කියන අගය දක්වා අඩු වෙනවා. හොඳයි මම තවත් ප්‍රශ්නයක් ගන්නම්. ඝන වස්තුවක් රත් කර පරිසරයේ සිසිල් වීමට සැලැස්වූ විට එහි උෂ්ණත්වය 50 සිට 46 දක්වා අඩු වීමට විනාඩි 5ක කාලයක් ගත විය. ඒ උෂ්ණත්වය 46 සිට 43 දක්වා අඩු වීමට තවත් විනාඩි 5ක කාලයක් ගත විය. තවත් විනාඩි 5කට පස්සේ වස්තුවේ අවසාන උෂ්ණත්වය ගණනය කරන්න. යම්කිසි ඝන වස්තුවක්. එතකොට මේ ඝන වස්තුව ආරම්භයේදී පවතින උෂ්ණත්වය සෙල්සියස් 50යි. සෙල්සියස් 50ක උෂ්ණත්වය තමයි තියෙන්නේ. සෙල්සියස් 50ක උෂ්ණත්වය තියෙනවා. විනාඩි 5කදී මේ 50 උෂ්ණත්වය 46 දක්වා අඩු වෙනවා. මේකට ගත වෙන්නේ මිනිත්තු 5යි. තවත් මිනිත්තු 5කදී උෂ්ණත්වය සෙල්සියස් 43 දක්වා අඩු වෙනවා. තවත් මිනිත්තු 5කදී බලන්නකෝ එකම කාලාන්තරයක් වුණත් උෂ්ණත්වයේ අඩුවීමේ ප්‍රමාණය එන්න මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා. පළවෙනි මිනිත්තු 5 ඇතුළත 50 ඉඳලා 46 දක්වා සෙල්සියස් 4කින් උෂ්ණත්වය අඩු වුණාට ඊළඟ මිනිත්තු 5 ඇතුළත 46 ඉඳලා 43 දක්වා සෙල්සියස් 3කින් තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. කියන්නේ උෂ්ණත්වයේ පහළ බහින වේගයේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකට හේතුව මේ අතිරික්ත උෂ්ණත්වයේ අඩුවීම. අතිරික්ත උෂ්ණත්වයේ අඩු වෙන්නේ වස්තුවේ උෂ්ණත්වයේ අඩු වෙන හින්දා. වස්තුවේ උෂ්ණත්වයේ අඩු වෙන්න සිසිලණය වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ගොඩක් උණුසුම් වස්තුවක් වඩා වැඩි උෂ්ණත්වයක පවතින වස්තුවක් ඉක්මනට සිසිල් වෙනවා. ඒ කියන්නේ යම් උෂ්ණත්වාන්තරයකට පත්වීම සඳහා ඒකට කෙටි කාලයක් ගන්න. හැබැයි අඩු උෂ්ණත්වයක තියෙන වස්තුවක් එම උෂ්ණත්වාන්තරයට පත් වෙන්න ඊට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් සෙල්සියස් 70 තියෙන එක 60 වෙන්න 10කින් අඩු වෙන්න යන කාලය 40 තියෙන එක 30 වෙන්න ගත වෙන කාලයට වඩා අඩුයි. 40 තියෙන එක 30 වෙන්න අමාරුයි.
70 තියෙනක 60 වෙන්න ලේසි. ඉතින් සමහර දේවල් වලදී නම් වැඩි වෙනකොටත් ඔහොම තමයි. 30 40 වෙන්න අමාරුයි. නමුත් 70 60 70 වෙන එක ඊට වඩා ලේසියි. ඒක අතකට හිතෙනවා මේක සබහා දහමේ මූල ධර්මයක්ද කියලා. අත වශයෙන් ඉතින් විද්‍යාඥයෝ නම් ඉදිරිපත් කරලා තියෙන සබහා දහමේ මූල ධර්ම වශයෙන් තමයි. එතකොට අපෙන් අහන්නේ තවත් මිනිත්තු 5ක කාලයකදී මේකපත් වෙන උෂ්ණත්ව අන්තරය නැත්නම් ඒ උෂ්ණත්වය කොච්චරද කියලා. තවත් මිනිත්තු 5කදී අපි හිතමුකෝ තීටා කියලා උෂ්ණත්වයක් දක්වා උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේම මම ගන්නම් කාමර උෂ්ණත්වයේ තීටා නෝට්. හරි. දැන් අපි නිව්ටන්ගේ සිසිලන නියමයේ ඇසුරෙන් ගොඩනගාගත්ත ඒ සම්බන්ධතාවය සිසිලන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය ගමු. d theta යට dt සමානුපාතිකයි theta ඍණ theta නෝට්. සිසිලන ශීඝ්‍රතාවයේ උෂ්ණත්ව අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. එතකොට පළමු මිනිත්තු 5 ඇතුළත 50 සිට 46 දක්වා සෙල්සියස් 4කින් උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට සිසිලන ශීඝ්‍රතාවය හොයන්න 4 බෙදන්න ඕන 5න්. 4 5න් බෙදුවාම 0.8යි. සමානුපාතිකයි. මෙතනදී වස්තුවේ උෂ්ණත්වය හැටියට ගන්න අපි මධ්‍යන උෂ්ණත්වය 50යි 46යි අතර මධ්‍යන උෂ්ණත්වය තමයි වස්තුවේ උෂ්ණත්වය හැටියට ගන්න. මොකද නිශ්චිත නෑ වස්තුවේ උෂ්ණත්වය ඒක 50 සිට 46 දක්වා අඩු වෙනවා. ඒ නිසා වස්තුවේ උෂ්ණත්වය 50යි හෝ 46යි හෝ එහෙම නැත්නම් ඒ අතර තියෙන ඕනම අගයක් හෝ කියලා ගන්න බෑ. මොකද ඒ කිසිම අගයක වස්තුවේ උෂ්ණත්වය පවතින්නේ නැහැ. අඩු වෙමින් තමයි එන්නේ. ඒක පවතින්නේ නැහැ, පසු කරමින් එනවා. ඒ හින්දා අපි ගන්න ඕන මධ්‍යන උෂ්ණත්වය. 58යි 46යි මධ්‍යන්නේ හොයන්න 50යි 46යි එකතු කරලා දෙකෙන් බෙදන්න. ඒ දෙක එකතු කරපුවහම 96යි දෙකෙන් බෙදුවහම 48යි. ඔන්න වස්තුවේ උෂ්ණත්වයේ හැටියට අපිට ගන්න පුළුවන් සෙල්සියස් 48. තීටා නෝට් මේක අපිට දීලා නැහැ පරිසර උෂ්ණත්වය කොච්චරද කියලා. මම එහෙම තියන්නම්. තීටා නෝට් මේ විදිහට පළවෙනි සම්බන්ධතාවය. ඊළඟට 46 සිට 43 දක්වා උෂ්ණත්වය අඩු වීමට මිනිත්තු 5ක් ගත වෙන නිසා සිසිලන ශීඝ්‍රතාවය හොයන්න. එතනදී උෂ්ණත්ව අන්තරය එන්නේ සෙල්සියස් 3යිනේ. 46 ඉඳලා 43ට උෂ්ණත්වය සෙල්සියස් 3කින් තමයි අඩු වෙන්නේ. ඒකට ගත වෙන කාලය මිනිත්තු 5යි. ඒ නිසා අපි මේ 3 5න් බෙදලා සිසිලන ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. ඒක 0.6යි. සමානුපාතිකයි. මේ දෙකේ මධ්‍යන්නේ 46යි 43යි මධ්‍යන්නේ මේ දෙක එකතු කරපුවාම 89යි. 89 දෙකට බෙදුවොත් එහෙම අපිට ලැබෙනවා 44.5යි සෙල්සියස්. අඩු කිරීම තීටා නෝට්. මෙන්න දෙවෙනි සම්බන්ධය. ඊළඟ අවස්ථාවේදී වස්තුවේ උෂ්ණත්වය අඩු වෙන්නේ සෙල්සියස් 43 ඉඳලා තීටා දක්වා. සෙල්සියස් 43 ඉඳලා තීටා දක්වා තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. එතකොට සිසිලන ශීඝ්‍රතාවය හොයන්න ඒ උෂ්ණත්ව අන්තරය ඒ කියන්නේ 43 ඍණ තීටා කියන උෂ්ණත්ව අන්තරය බෙදන්න 5න්. 43 ඍණ තීටා බෙදීම 5. මේක සමානුපාතිකයි අතිරික්ත උෂ්ණත්වයට. ඉතින් මෙතෙන්දී අතිරික්ත උෂ්ණත්වය හොයද්දී වස්තුවේ උෂ්ණත්වයෙන් තමයි පරිසර උෂ්ණත්වය අඩු කරන්නේ. වස්තුවේ උෂ්ණත්වයේ හැටියට අපි ගන්නේ මධ්‍යන උෂ්ණත්වය. මධ්‍යන උෂ්ණත්වය හොයන්න පුළුවන් මේ 43 සහ තීටා එකතු කරලා දෙකෙන් බෙදලා. ඒතර 43යි තීටා එකතු කරලා 43 ධන තීටා බෙදන්න දෙකෙන් අඩු කිරීම තීටා නෝට්. මෙන්න තුන්වෙනි සම්බන්ධතාවය. දැන් අපිට මේ 1 සහ 2 කලින් වගේම කලින් ගානේ අපි මේ විදිහටමයි ගත්තේ. ඒක පාවිච්චි කරලා අපිට තීටා නෝට් හොයන්න පුළුවන්. තීටා නෝට් ඊට පස්සේ මෙතෙන්ට ආදේශ කළා. මේ තුන්වෙනි සම්බන්ධතාවයත් උපයෝගී කරගෙන අපිට තීටා හොයන්න පුළුවන්. බලමු. මම මෙහෙම කරන්නම්. 1
බෙදීම 2. එක බෙදන්නම් 2කින්. 0.8 බෙදීම 0.6. දකුණු පැත්තේ ගත්තොත් 48 ඍණ තීටා නෝට් බෙදීම 44.5 ඍණ තීටා නෝට්. ඉතින් මෙතන උඩයි යටයි 0.4න් බෙදුවොත් උඩට එනවා 4 යටට එනවා 3. දැන් හරස් ගුණිතේ දාන්නම්. 4න් ගුණ කරන්න 44.5 අඩු කිරීම තීටා නෝට්. 3න් ගුණ කරමු 48 ඍණ තීටා නෝට්. එතකොට 4 වාරයක් 44.5 ඍණ තීටා නෝට් සමානයි 3 වාරයක් 48 ඍණ තීටා නෝට්. 44.5 4න් ගුණ කළොත් එනවා 4 5 20න් බිඳුව 2ක් ඉතුරුයි. 4 4 16යි 2යි 18න් 8 එකක් ඉතුරුයි. 4 4 16යි 17යි 178යි ඍණ 4යි තීටා නෝට්. මෙතන 48 3න් ගුණ කළොත් 3 වරක් 8 24න් 4 2ක් ඉතුරුයි. 3 වරක් 4 12යි 2යි 14 144 ඍණ 3යි තීටා නෝට්. මම මේ ඍණ 4යි තීටා නෝට් කියන පදය ගෙනියන්නම් දකුණු පැත්තට. 144 ගෙනනම් වම් පැත්තට. එතකොට 178 අඩු කිරීම 144 සමානයි ඍණ 3යි තීටා නෝට් ධන 4යි තීටා නෝට්. 178න් 144ක් අඩු කළොත් 8න් 4ක් 4යි 7න් 4ක් 3යි. එතකොට එකෙන් එකක් බිඳුවයි. ඍණ 3යි තීටා නෝට් ධන 4යි තීටා නෝට් මේ දෙක එකතුවෙන් අපිට ලැබෙනවා තීටා නෝට්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය තීටා නෝට් කියන එක අපිට ලැබෙනවා සෙල්සියස් 34යි කියලා. දැන් ඔය සෙල්සියස් 34යි කියන අගයයි ඒ වගේම මේ තුන්වෙනි ප්‍රකාශනය සහ තවත් ප්‍රකාශනයකුයි භාවිතා කරලා අපිට පුළුවන් තීටා හොයන්න. මම මෙහෙම කරන්නම්. 3 බෙදන්නම් 2කින්. තුන්වෙනි එකේ වම් පැත්තේ 43 ඍණ තීටා බෙදීම 5. මේක බෙදනවා දෙවෙනි එකේ වම් පැත්ත 0.6යි. සමානයි තුන්වෙනි එකේ දකුණු පැත්ත 43 ධන තීටා බෙදීම 2 ඍණ තීටා නෝට්. එක බෙදන්න ඕන දෙවෙනි එකේ දකුණු පැත්ත 44.5 ඍණ තීටා නෝට්. එතකොට අපිට මේ තීටා නෝට් කියන එකට ආදේශ කරන්න පුළුවන් 34 ආදේශ කරන්න පුළුවන්. මම 34 ආදේශ කරන්නම් එතන. එතකොට මේ 5 හරයට ආපුවාම 0.6ත් එක්ක 5 ගුණ වෙනවා. පසරක් 6 30යි නේ. ඒ කියන්නේ 3යි. 43 ඍණ තීටා බෙදීම 3යි කියලා එනවා. මෙතන 43 ධන තීටා බෙදීම 2 ඍණ 34 බෙදීම 44.5 අඩු කරපුවාම හොඳයි. අපි එතනින් පස්සේ මෙතෙන්ට ආවේ මේ විදිහට අපි සුළු කරගෙන ගියා. ඔහම සුළු කරගෙන ගිහිල්ලා අවසානයේ අපිට දැන් ඇවිල්ලා තියෙනවා 326 බෙදීම 8 කියලා. 326 බෙදීම 8 කියන එකෙන් අපිට ලැබෙනවා ඔය තීටා කියන තීටා සඳහා අගය. 326 බෙදීම 8 40.75යි.
එහෙමනම් තවත් මිනිත්තු 5කට පස්සේ ඒ වස්තුවේ උෂ්ණත්වය ඝන වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 40.75 කියලා ලැබෙනවා.